right එතකොට මෙතන ඔයගලන්ට පේන්න තියෙන්නේ මම අවසානට දීපු ප්‍රශ්නේ මම හිතනවා ඔයගොල්ලෝ හැමෝම වගේ පාවිච්චි කරලා ඇති කියලා කියන්නේ try කරලා ඇති කියලා මේ ප්‍රශ්නේ right හරි තප්පරයක් ඉන්න right ඔව් අලුතෙන් ඇවිල්ලා ඉන්නවා අපිත් එක්ක පුතේ අපි ටියුට් එකෙන් රිෆර් කරගෙන ආවේ ප්‍රශ්න විතරයි අපි පොතේ කතා බහ කරේ එතකොට මෙතන මම ප්‍රශ්න විදිහට දීපු ටික තමයි පුතාට ඉඩ තියාගන්න තියෙන්නේ මට කවුරු හරි පොඩ්ඩක් කන්ෆර්ම් කරනවද අපි ප්‍රශ්න කරන්න නෙට්වර්ක් පාඩමේ සාමාන්‍යයෙන් කොච්චර පිටු ගාණක් පාවිච්චි කරාද කියලා මම හිතන්නේ ලොකු පිටු ගාණක් අපි පාවිච්චි කරන්නේ නැති කියලා නෙට්වර්ක් ප්‍රශ්න ටික කරන්න අලුතෙන් ආපු තව අය ඉන්නවනම් මට මතක නැහැ කීප දෙනෙක් කතා කරා O level A level දෙකටම එතකොට වීඩියෝස් ටික බලලා පොඩ්ඩක් ඒ ප්‍රශ්න ටිකයි පහුගිය දවස් දෙකක විතර තියෙනවා වීඩියෝස් අපි නෙට්වර්ක් සම්බන්ධයෙන් කතා කරපු වෙබ්සයිට් එකේ බලන්න මම අන්තිමට පෙන්නනවා වෙබ්සයිට් එකට ගිහිල්ලා කොහොමද රිෆර් කරන්න කියලා අලුතින් ආපු අයට එහෙම රිෆර් කරලා පොඩ්ඩක් බලන්න පිටු සාමාන්‍යයෙන් කීයක් විතර අපි ප්‍රශ්න කරාද මට කවුරු හරි පොඩ්ඩක් ඉක්මනට කන්ෆර්ම් කරන්න පිටු කීයක් විතර ප්‍රශ්නයක් කරාද නැත්නම් ඒකට ඉඩ තියාගන්න අවශ්‍යයිද කියන එක හරි right විහාන්සා පොඩි පොතකද දුව නැත්නම් CR පොතක පිටු හතරක්ද කියන්නේ පැති හතරක් CR එකක පැති හතරක් නේද සයිස් හතරක් right හරි අලුතෙන් සම්බන්ධ වෙච්ච අය පැති හතරක් ඉඳ තියාගන්න මම චුට්ටක් අලුතෙන් සම්බන්ධලා ඉන්න නිසා සමහර අය පොඩ්ඩක් මේක මතක් කරන්නම් අපි කතා කරේ parity කියලා error detect කරගන්න communication වල error detect කරගන්න method එකක් parity check කියලා අපි කිව්වේ. ඒ parity check එක අපි කතා කරා කොටස් දෙකක් තියෙනවා කියලා odd parity and even parity කියලා. right එතකොට ඒ odd parity even parity කියන method එක කොහොම වුණත් ඒ කියන්නේ category එක මොන type එක වුණත් parity check එකක් ඇතුලේ සිද්ධ වෙන දේ තමයි අපි සාමාන්‍යයෙන් යවන්න බලාපොරොත්තු වෙන මැසේජ් එක බයිනරි වලට කන්වර්ට් කරායින් පස්සේ ඒ මැසේජ් එකේ දකුණු පැත්තේ කෙළවරට අපි කියනවා least significant bit එක ළඟ එයාගේ දකුණු පැත්තට ඒ කියන්නේ වෙන විදිහකින් කියනවා නම් දකුණු පැත්තේම කෙළවරට අපි bit එකක් එකතු කරනවා එයාට තමයි අපි parity bit එක කියලා කියන්නේ මේ bit එකක් එකතු කරන්න යනකොට නැත්නම් bit එකක් අලුතෙන් set කරන්න යනකොට ඒ අලුතෙන් fix කරන bit එක බිඳුවක්ද එකක්ද කියන එක මොකද අපිට bit එකක් විදිහට set කරන්න පුළුවන් වෙන්නේ එක්ක බිඳුවක් එක්ක එකක්. ඒතර බිඳුවද එකද කියන එක තීරණය වෙනවා මේ odd parity සහ even parity කියන method එක අනුවත් ඔයාගේ original message එක. මේ original message එක තමයි මේ කළු පාටින් underline කරලා තියෙන්නේ. මේ original message එකේ ඇතුලේ තියෙන එකේ ඒවා සංඛ්‍යාවක් මත. right? එතකොට මෙතනදි කරන්නේ even parity check එකකදී කරන්නේ යම් කිසි තැනකට receive වෙන message එකක්. ඒ කියන්නේ යවන්නේ මම නම් මම parity bit එක පාවිච්චි කරලා message එක transfer කරනවා. right? slow. right? message එක transfer කරනවා. ඒ transfer කරන message එක receiving end එකේදී තමයි check කරන්නේ. කියන්නේ ලැබෙන තැනදී තමයි check කරන්නේ. parity bit එකට අදාළව error එකක් නැතුව message එක ආවද නැද්ද කියන එක. එතකොට ඒක even parity
මෙතඩ් එක නම් අපි පාවිච්චි කරන දේ තමයි රිසීව් වෙන මැසේජ් එකේ. ඒ කියන්නේ පැරිටි බිට් එක ඇඩ් කරලා එවන මැසේජ් එකේ එකේ ඒවා සංඛ්‍යාව even number එකක්ද ඉරට්ටේ සංඛ්‍යාවක්ද තියෙන්නේ කියන එක චෙක් කරලා බලනවා. එතකොට අපි මේ කතා කරපු එක්සැම්පල් එකට අදාළව මේක තමයි අපේ යවන්න තියෙන මැසේජ් එක. එතකොට sending end එකේදී අපි parity bit එක add කරනවා odd parity වලට අදාළව. දැන් මේ පැත්තේ තියෙන odd parity වම් අත පැත්තේ තියෙන odd parity එක. odd parity එකට අදාළව මෙතන අපි ගණන් කරලා බලනවා එකේ ඒවා තියෙන්නේ 2යි. එහෙනම් odd parity එකෙන් යවන්න නම් එකේ ඒවා ඔත්තේ සංඛ්‍යාවක් තියෙන්න ඕනේ අපේ මැසේජ් එක ඇතුලේ. ඒක නිසා අපි මේ එකතු කරන මෙතන මේ රවුම ඇතුලේ මම දාලා තියෙන එකේ ඉලක්කම තීරණය වෙන්නේ ඒක මත. ඒතර odd parity නිසා ඔත්තේ සංඛ්‍යාවක් තිබිය යුතුයි. එකේ ඒවා ගණන් කරලා ඔත්තේ සංඛ්‍යාවක් නෙවෙයි නම් තියෙන්නේ. එකේ ඉලක්කමක් අපි parity bit එක විදියට එකතු කරනවා. එකේ ඒවා මුළු සංඛ්‍යාව ඔත්තේ සංඛ්‍යාවක් වෙන ආකාරයට. මම ඒ විදිහටම මේ පහළ එක්සැම්පල් එකක් පෙන්නලා තියෙනවා. පහළ එක්සැම්පල් එකේ ඔරිජිනල් මැසේජ් එක 0යි 1වත් 3යි 0 කියන මැසේජ් එක. ඒක odd parity පාවිච්චි කරනවා නම් අපිට දැනටමත් එකේව 3ක් අපේ ඔරිජිනල් මැසේජ් එකේ තියෙනවා. ඒක නිසා අපි අලුතෙන් එක් කරන්න යන බිට් එක නැත්නම් parity bit එක 0 එකක් විදිහට තමයි add කරන්න තියෙන්නේ. ඕක තමයි concept එක. right එතකොට even parity එකෙත් ඔය හා සමානයි original message එක තියෙනවා ඒකේ එකේවා ගාන බලනවා එතකොට මෙතන එකේවා දෙකක් තියෙනවා ඒකට even parity නම් එකේ ඒවා ඉරට්ටේ සංඛ්‍යාවක් තියෙන්න ඕනේ ඒ කියන්නේ දැනටමත් ඉරට්ටේ සංඛ්‍යාවක් තියෙන නිසා parity bit එක බිඳුව කියලා මම රතු පාටින් ලියලා තියෙනවා මේ message එක ගත්තොත් එකේ ඒවා තුනක් ඔයගලන්ට දකින්න හම්බ වෙනවා එතකොට even parity එක නම් පාවිච්චි කරන්නේ මෙතන එකේ ඔත්තේ සංඛ්‍යාවක් තියෙන්නේ. ඒක නිසා මෙයා parity bit එක set කරනකොට අපි parity bit එක එක විදිහට පාවිච්චි කරනවා එකේව 4ක් බවට පරිවර්තනය වෙන්න. ඕක තමයි අපි odd parity සහ even parity වල message එක හැදෙන ආකාරය කියලා කතා බහ කරන්නේ. එතකොට error එකක් තියෙනවද නැද්ද කියලා detect කරගන්නේ receiving end එකේ. ලැබෙන කෙනා ගාව ඒ ලැබෙන device එකෙන් මේ message එකේ error එකක් තියෙනවද නැද්ද කියලා තීරණය කරගන්නේ මේ එකේවා ගණන් කරලා සහ sannivedana කරන්න භාවිත කරපු parity ආකාරය සලකලා බලනවා. එතකොට odd parity නම් ගණන් කරලා බලනවා එකේවා ගණන ඔත්තේ සංඛ්‍යාවක්. එහෙනම් error එකක් නැහැ කියලා තීරණය කරනවා. එකේවා ගණන ඔත්තේ සංඛ්‍යාවක් නොවුනොත් error එකක් තියෙනවා කියලා තීරණය කරනවා odd parity අවස්ථාවට. even parity අවස්ථාවේ කතා කරනකොට එකේවා ගණන ඉරට්ටේ සංඛ්‍යාවක් නම් කියනවා error එකක් සිද්ධ වෙලා නැහැ කියලා. එකේවා ගන්න ඉරට්ටේ සංඛ්‍යාවක් නෙවෙයි නම් error එකක් තියෙනවා කියලා error එකක් තියෙනවා කියලා detect කරගන්නවා. අල්ල ගන්නවා. එතකොට එහෙම detect වෙන්න පුළුවන් ආකාර දෙකක් තමයි මම මේ දෙවෙනි අවස්ථාවේ කතා කරේ. මෙතන අපි යවන original message එක මේක. ඒක receiving end එකේදී මේ තියෙන receive වෙන තැන receive වෙනකොට මේ විදිහට receive වුණා. එතකොට මේ message එකේ එකේවා 4ක් තියෙනවා. මේ කලින් message එකේ එකේවා 3යි original message එකේ තියෙන්නේ. එතකොට වැරදි විදිහට يعني receive වෙන්නේ එකේවා 4ක් සහිත එකක්. මොන bit එක වැරදුනාද කියන එක අපිට හොයාගන්න බෑ. නමුත් එකේවා ගාන වෙනස් නිසා මේකේ එකේවා 4ක් තියෙනවා odd number එකක් නෙවෙයි ඔත්තේ සංඛ්‍යාවක් නෙවෙයි තියෙන්නේ. ඒක නිසා error එකක් කියලා detect කරනවා. මෙතනදිත් කතා කරේ මේ තියෙන ඔරිජිනල් මැසේජ් එක නම් even parity ආකාරයට නම් අපි මේක යවන්නේ මේ පැත්තට රිසීව් වෙලා තියෙන මේ જાතිය මැසේජ් එකක් නම් එකේව 3යි 1.1.1.0 කියන එක එකේදී එකේව 3යි තියෙන්නේ ඒක නිසා ඒකේ ඔත්තේ සංඛ්‍යාවක් bits තියෙන්නේ ඒක නිසා error එකක් තියෙනවා කියලා detect කරනවා. ඒ කියන්නේ බොහොම සරලව එකේවා ගන්න තමයි අපි ගණන් කරන්නේ receiving end එකට ආවම. ඔතන තියෙන දුර්වලතාවය තමයි අපේ කමියුනිකේෂන් එක අතරතුර මැසේජ් එක චේන්ජ් වෙලා ඒ වුණාට එකේව ගණන අදාළ විදිහට කියන්නේ අදාළ ප්‍රමාණයෙන් තිබීම නැත්නම් ඔත්තේ සංඛ්‍යාවක් හෝ ඉරට්ටේ සංඛ්‍යාවක් ලෙස පෙනී සිටීම අපිට error එකක් detect නොකරන්න හේතු වෙනවා.
ඒ කියන්නේ දැන් මේ ඔරිජිනල් මැසේජ් එකේ මම භාවිතා කරන්නලා තියෙන මෙතන ඔරිජිනල් මැසේජ් එකේ 1.0.1.0 කියලා තමයි ඔරිජිනල් මැසේජ් එක තියෙන්නේ. ඒතර මේකට ඔඩ් පැරිටි පාවිච්චි කරොත් දැනටමත් එකේ ඒවා දෙකක් තියෙන නිසා එකක් එකතු විය යුතුයි. නමුත් දැන් මේක එකක් එකතු වෙන්න ඕනේ අපි දන්නවා මේ ඔඩ් පැරිටි ඒ කියන්නේ මේ සීක්වන්ස් එකේ අගට කියන්නේ මම මේක ලිව්වොත් කියන්නේ ඔඩ් පැරිටි එක මම මෙතන ලිව්වොත් ඔරිජිනල් මැසේජ් එකේ ඔඩ් පැරිටි එක එකතු වෙන්නේ මෙතන. එක එකක් විදිහට තමයි එකතු වෙන්න ඕනේ මොකද එකේව දෙකයි මෙතන තියෙන්නේ තුනක් කරන්න ඕනේ ඔඩ් එක දාලා. නමුත් මේ තියෙන්නේ මම මේ දකුණත පැත්තේ ලියලා තියෙන්නේ receiving end එකේදී receive වෙලා තියෙන message එක. එතකොට ඒ message එක මේ original sending end එකේදී send කරපු message එක නෙවෙයි. right මේකෙන් නිරූපණය වන සංඛ්‍යාව නෙවෙයි අපිට මෙතනින් නිරූපණය වෙන්නේ. ඒ කියන්නේ අපේ message එක වෙනස් වෙලා තියෙනවා. නමුත් මේක odd parity ආකාරයට යවුවම අහු වෙන්නේ නැහැ. හේතුව තමයි එකේ ඒවා තුනක් කියන එක මේ මැසේජ් එක ඇතුලේ පේන්න තියෙනවා. ඒ කියන්නේ ගණන් කරාම එකේව තුනක් හම්බ වෙනවා. නමුත් එක තියෙන ස්ථානයේ වෙනස් වෙලා එහෙලි දුවලා තියෙනවා. ඒ කියන්නේ මැසේජ් එක වැරදි. නමුත් odd parity ආකාරයේදී මේක ඩිටෙක්ට් කරන්නේ නැහැ. මොකද එයා ගණන් කරන්නේ එකේව ගණන විතරයි. තියෙන තැන බලන්නේ නැහැ. right ඒක නිසා error එකක් තියෙනවා කියලා ඩිටෙක්ට් කරනවා. ඩිටෙක්ට් කරන්නේ error එකක් වෙලා තිබුණත් error එක ඩිටෙක්ට් වෙන්නේ නැහැ. even parity එකෙත් මම පෙන්නලා තියෙන්නේ ඒහා සමානම උදාහරණයක්. අපි යවන ඔරිජිනල් මැසේජ් එක විහන්සා ඕනම බිට් එකක් චේන්ජ් වෙන්න පුළුවන් ඒ මැසේජ් එක අතරමඟදී තව කවුරු හරි ඕපන් කරලා බලලා හැක් කිරීමක් වගේ දෙයක් වුණොත් නැත්නම් අර අපි කමියුනිකේෂන් ගැන කතා කරනකොට දු කතා කරේ මැසේජස් වෙනස් වෙන්න පුළුවන් හේතු නොයිස් එකක් එකතු වෙන්න පුළුවන් නැත්නම් එයාගේ ස්ට්‍රෙන්ත් එක නැති වෙලා ඇට්නුවේට් වෙන්න පුළුවන් ඇක්නුවේෂන් කියලා අපි කතා කරා වැහැරීම කියලා කතා කරේ. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ තියෙන ස්පීඩ් එකත් එක්ක ඒගොල්ලෝ මාධ්‍ය තුල ගමන් කරන වේගයත් එක්ක මැසේජස් කීපයක් නම් යවන්නේ කියන්නේ තරංග කීපයක් භාවිත කරලා නම් අපේ මැසේජ් එක යවන්නේ. ඒක නිසා වෙනස් වීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේ විවිධ හේතු නිසා මැසේජ් එක වෙනස් වෙන්න පුළුවන්. එතකොට අපේ ඔරිජිනල් මැසේජ් එක ආකාරයෙන් නෙවෙයි අපිට රිසීව් වෙන්නේ. එතනදී error එකක් තියෙනවද නැද්ද කියලා ඩිටෙක්ට් කර ගැනීම එක ක්‍රමවේදයක් තමයි අපි මේ කතා කරන්නේ. ක්ලියර්ද විහන්ස? right. එතකොට මේ පැත්තේ මම කතා කරේ even parity වලට අදාළ example එකක් මේ තියෙන original message එක. මෙයාට even parity යොදනවා නම් parity bit එක විදිහට එන්න තිබුණේ බිඳුව. නේද? බිඳුව ඇඩ් කරලා total message එක වෙන්නේ. එතකොට ඔය බිඳුවත් සහිතව මේ තියෙන ලොකු message එක තමයි අපි send කරන්නේ. හැබැයි ඒක receiving end එකේදී receive වෙලා තියෙන මෙන්න මේ ආකාරයට. ඒත් ඒ කියන්නේ අපි આવපු original message එක තියෙන්නේ 1.0.1.0 කියන එක. නමුත් receive වෙලා තියෙන්නේ 1.1.4ක් කියන එක. ඒකට තනිකරම message එක වෙනස් වීමක් සිද්ධ වෙලා තියෙන්නේ. නමුත් even parity වලින් අල්ලගන්නේ නැහැ. හේතුව තමයි එකේ ඒවා ගණන ඉරට්ටේ සංඛ්‍යාවකට සමානයි. ඒක නිසා එයා error එකක් කියලා ඩිටෙක්ට් කරන්නේ නැහැ. හරි. ඕක තමයි අපි parity check එකට අදාළව communication වලදී කොහොමද error detect වෙන්නේ? කොහොමද error එකක් detect වෙන්නේ නැත්තේ error එකක් වෙලා තිබුණොත් කියලා කතා බහ කරේ. හරි. ඊළඟට මම ප්‍රශ්නේ දුන්නා ඔයගලන්ට. තප්පරකින් ළමයි. right. මේ තප්පරකින් මට පොඩි දෙයක් check කරගන්න ඕනේ මේක සම්බන්ධයෙන්. මේ මගේ machine එකේ තියෙන දෙයක් සම්බන්ධයෙන්. Alright, okay. Right. හරි. මම ප්‍රශ්නය ඔයගලන්ට දෙන්නේ මෙන්න මේ 1.1.1.1 කියන මැසේජ් එක even parity and odd parity පාවිච්චි කරලා සංවේදනය කිරීමට සැකසෙන ආකාරය වෙන වෙනම ලියා දක්වන්න කියලා මම ඔයගලන්ට දුන්නේ. හරි ලේසි ප්‍රශ්නයක්. මේ වගේ ප්‍රශ්න තාම විභාගෙට හම්බ වෙලා නැහැ මම දන්නවා. ඒතර මේක
හරිම පහසුවෙන් ඔයගලන්ට කරගන්න පුළුවන්. lazy even parity and odd parity වෙන වෙනම පෙන්නුවා නම් right. එතකොට original message එක ඕකේ උදිත් අපි උත්තරය ගැන කතා කරාද උදිත්? මට මතක නැහැ. right okay ඔයගොල්ලෝ මට උත්තර ටික එව්වා නේද? yes හරි හරි පුතේ හරි කමක් නැහැ මම මෙතන ලියන්නම් අද අලුතෙන් කෙනෙක් දෙන්නෙක් ඉන්න නිසා. එතකොට ඔරිජිනල් මැසේජ් එක වෙන්නේ 1.1.1.1 කියන මැසේජ් එක. මේ පැත්තෙත් ඔරිජිනල් මැසේජ් එක තියෙන්නේ 1.1.1.1.1. එතකොට මේක odd parity even parity ආකාරයෙන් යවනවා නම් ඒකේව මගේ දැනටමත් 4ක් තියෙනවා. ඒක නිසා මෙතන මැසේජ් එක හැදෙන්න ඕනේ බිඳුවක් විදිහට odd parity bit එක එකතු වෙලා. parity bit එක එකතු වෙලා. odd parity එකක් විදිහට යවනවා නම් එකේවා ගණන ඉරට්ටේ සංඛ්‍යාවක් තියෙන්නේ. ඒක නිසා එක කියන එක එකතු වෙලා තමයි odd parity එක විදිහට message එක send කරන්න හැදෙන්නේ. right. හරි. ඒතර ওই විදිහට තමයි ওই වගේ ගානක් අපි handle කරගන්නේ. අද අපි යනවා ඔතනින් ඉස්සරහට. right. හරි. ඉන්න මම ඔයගලගේ PDF එක අරගන්නකම් right දැන් ටියුට් එකේ අන්තිමට ඕගලන්ට network question ප්‍රශ්න දාලා තියෙනවා put it right පොඩ්ඩක් හැමෝම ගිහිල්ලා බලන්න ඕගලන්ට මේ ප්‍රශ්න ටික තියෙනවද network ටියුට් එකේ කියලා right මෙන්න මේ ආකාරයේ ප්‍රශ්න ටික තියෙන්න ඕනේ. right right මේ විදිහට ප්‍රශ්න ටික තියෙන්න ඕනේ. ඔයගලන්ගේ මුලින් තියෙන්නේ මුලින් තියෙන මේ 10 නෙවෙයි මේ 13 නෙවෙයි මෙන්න මේ without IP address කියන ප්‍රශ්න ටික තමයි ඇත්තේ තපරක විදිහට. හරි. එතකොට මේ වගේ ප්‍රශ්න ඔයගලන්ට තියෙනවා 13ක්. මේ ප්‍රශ්න 13 ඔයගොල්ලෝ හරි විදිහට කරගත්තොත් මේ අපි කතා බහ කරන ටිකේ ඔයගලන්ට පේපර් එකේ පේපර්ස් වල මෙච්චර කාලයකට ඇවිල්ලා තියෙන හැම නෙට්වර්ක් ප්‍රශ්නයක්ම කරලා ඉවර කරන්න පුළුවන්. ඒතර මේකේ කොටස් 3කින් ළමයි තියෙන්නේ. මේ ප්‍රශ්න 13 තියෙන්නේ අපිට නෙට්වර්ක්ස් අඳින්න.
ඊට පස්සේ ඔයගලන්ට ප්‍රශ්න 10ක් තියෙනවා IP calculations වලට අදාළව IP address ගණනය කිරීමට අදාළව. ඊට පස්සේ අන්තිමටම දාලා ඇති අපි මේ මුලදී අඳින network diagram ටික IP දාලා ඒ කියන්නේ network diagram එකේ තියෙන devices වලට IP ටික address කරගන්නේ කොහොමද කියන එක පෙන්වන්න ඒ කලින් ප්‍රශ්න 13මයි ඒකෙදි calculation වලට අදාළ දත්ත ටිකත් එක්ක තමයි ගණන් ටික පෙන්වලා දෙන්නේ. ඒත් ඔයගොල්ලෝ මේ ටික හදා ගන්නවා කියලා කියන්නේ network ගාන ගැන second paper එකේ කිසිම බයක් සිද්ධ වෙන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි ඒක හරියටම කරගන්න හරියටම අඳුනගන්න. right? හරි. එතකොට ඔය වැඩේ කරගන්න අපිට උවමනා වෙනවා නැත්නම් ඔයගොල්ලෝ සංවිධානය වෙන්න ඕනේ මෙන්න මේ විදිහට. පළවෙනි දේ ඔයගලන්ගේ මේක ඔයගලන්ගේ ටියුට් එකේ කරනවා නම් මම කැමතියි. ටියුට් එකේ අන්තිම පිටුවේ ඉඩ තියෙනවා. right? ඒ කියන්නේ බෑක් කවර් එක විදිහට දාලා තියෙන පිටුවේ ඉස්සරහා පැත්ත ඒ කියන්නේ සුදු පාට පැත්ත. එතන ඔයගොල්ලෝ පොඩි වගුවක් හදාගන්න ඕනේ. මෙන්න මේ තීරු තුනට. එකක් තමයි network devices. right? උපාංග ටික. හරි. ඊළඟට තීරුවක් හදාගන්න ඕනේ. servers සේවා දායක කියන ටික. servers. right? ඊළඟට තීරුවක් අවශ්‍යයි. clouds. right? මේකෙන් වලාකුළු කියලා කියන්නේ මේ ආසෙපාවෙන එකම නෙවෙයි. අපේ ඉන්ටර්නෙට් වගේ cloud ගැන කතා කරන්නේ. clouds යටි මොනවාද තියෙන්නේ කියන එක. right? ඔන්න ඔය වගුව හදාගන්න ඕක සම්පූර්ණ කොලේම පාවිච්චි කරන්න. ඔතන අපිට ලියන්න තියෙනවා සැලකිය යුතු ප්‍රමාණයක්. ඕගලන්ට එතන තියෙන සමරි එක පාවිච්චි කරලා මෙතන අපි මේ අඳින ෂෝට් නෝට් එක පාවිච්චි කරලා ඕනම network diagram එකක් අඳින්න කරන්න පුළුවන්. ඒකට අදාළ දත්ත ටික තමයි අපි මෙතන ලියාගන්නේ නෝට් එකෙන් දිගහැරලා අරගෙන. right? ඒකට ඒක අප්ඩේට් කරනවා මම හැම diagram එකක කියන්නේ හැම device එකක්ම කතා කරලා ඇවිල්ලා මෙතන අප්ඩේට් කිරීමක් කරනවා. ඒතර මේක හරියට මේන්ටේන් කරගන්න. right? ඕක වැදගත්. ඔයගොල්ලෝ දැම්ම මම විනාඩියක් දෙන්නම් ඕක ටක් ගාලා අඳ ගන්නකො. මේ ඔයගලන්ගේ ටියුට් එකේ යන්ති පිටු දැන් ටියුට් එක නැති කට්ටිය පොතක සටහන් කරගෙන මේක ටියුට් එකේ අන්තිම පිටුවට ගන්න. ඒ වගේම ඒකේ කොපි එකක් නිතරම එහෙ මෙහෙ ගෙනියන්න පුළුවන් තැනකට අරගන්න. මම try කරනවා ඒක ඔයගලන්ට අර ෂෝට් නෝට් කාඩ් එකක් විදිහට දෙන්න. නමුත් තාම වෙලාවක් නැහැ මට ඒකට හදාගන්න තියෙන වැඩ ටිකත් එක්ක. ඒක නිසා මේ වැඩේදී ඕගොල්ලන්ගේ වැඩේ කොට දාන්න ඕගොල්ලෝ තමයි ඉස්සර වෙන්න ඕන. right? හරි. අපි කතා කරගෙන යමු පහලට. ඔයගලගේ ටියුට් එකේ මුලින්ම කතා කරන්න තියෙන්නේ PSTN ජාලයක් ගැන. right? අපි මේ දේවල් ටික කතා කරා. අපි ඉන්නේ මෙන්න මෙතන.
right පොදු ස්විච් දුරකථන ජාල නැත්නම් public switch telephone network දැන් මේ කතා කරන්නේ ඉස්සරම තිබ්බ cloud එක ගැන නැත්නම් ඉස්සරම තිබ්බ big network එක ගැන. මතන cloud කියනකට වැඩිය big networks කියලා තිබ්බනම් වඩා හොඳයි. ළමයි එතන වෙනස් කරගන්න විශාල ජාල නැත්නම් WAN කියලාම වෙනස් කරගන්නකො wide area networks කියලාම. ඒක මගේ අතින් cloud එක කියුණාට cloud එක කියන එක භාවිතා වෙනවා. වඩා හොඳයි මේක වරහන් ඇතුලේ ඔයගොල්ලෝ දාගන්න පුළුවන් නම් wide area networks කියලා. අපි සිංහලෙන් කියනවා පුළුල් පෙදෙස් ජාල කියලා. right WAN එකක් කියලා අපි කෙටියෙන් කියනවා. right එතකොට මේ PSTN එක කියලා කියන්නේ ඉස්සර අපිට තිබ්බ WAN එක. right wide area network එක. එතකොට මේ wide area network කියන එක අපි නිර්වචනය කරන්නේ ඉස්සරහට යනකොට අපිට ඒ කියන්නේ අපි තව කතා බහ කරනවා. wide area network කියන එක අපි නිර්වචනය කරන්නේ විශාල භූමි ප්‍රමාණයක පැතිරිලා තියෙන network එකක් විදිහට. right ඒ කියන්නේ අපි අර ගත්තොත් සාමාන්‍යයෙන් නගර කිහිපයක් හරහා ඊළඟට එක රටක් හරහා නැත්නම් රටවල් කීපයක් කවර් වෙන විදිහට දැන් ලෝකයේ තියෙන ලොකුම wide area network එක කියලා අපි හඳුන්වන්නේ ඉන්ටර්නෙට් කියලා. අන්තර්ජාලය කියන එක. ඒක මුළු ලෝකෙම පැතිරලා තියෙනවා කියලා තමයි අපි කන්සිඩර් කරන්නේ. right? ඒතර ඒ වගේ මුලදී අපි භාවිතා කරපු wide area network එකක් තමයි මේ PSTN නැත්නම් public switch telephone network කියලා අපි කතා කරන්නේ. ඒතර මේකේ තියෙන විශේෂත්වය තමයි මේ PSTN network එක හැදිලා තිබුණේ analog network එකක් විදිහට. උදිත මේ කතා කරන්නේ උදිත අපේ ටෙලිෆෝන් ලයින් එක සාම්ප්‍රදායික ටෙලිෆෝන් ලයින් එක දැන් ඉස්සර ඇඳිලා මේ ඇදලා තිබුණේ ටෙලිෆෝන් ලයින් එකක් විතරනේ ගෙදරට. ඒකේ ඩේටා ගේන්න බෑ. අන්නේ ටෙලිෆෝන් ලයින් සෙට් එක ගැන තමයි මේ කතා බහ කරන්නේ. right නැතුව ටෙලිග්‍රෑම් කියන පැත්තට යන්නේ නැහැ උදිත්. right ඒක ටෙක්ස්ට් බේස් එකක් නේ. right එතකොට ඉස්සර මේක හැදිලා තිබුණේ කොහොමද? ඔය අපි දැන් පාරේ දකින විදිහටම තමයි ස්ට්‍රක්චර් එක ඒ විදිහමයි. ටෙලිෆෝන් පෝල්ස් පාවිච්චි කරලා තමයි මේක හැදෙන්නේ. right ඔය විදිහට තියෙනවා මේවා එකිනෙකට කනෙක්ටඩ්. මේක මේ ටෙලිෆෝන් ලයින්ස් තමයි කනෙක්ට් වෙලා තිබුණේ. right ඔය විදිහට ඒක එක විදිහට පැතිරිලා තිබුණා. right එතකොට මේ හරහා සංනිවේදනය කරගැනීමේ හැකියාව තිබුණේ voice එක. right ඒක තමයි අපේ ටෙලිෆෝන් නෙට්වර්ක් එක කියලා අපි ලෝකයේ රටවල් වල හැඩ ගැහෙන්නේ. right එතකොට මේකේ එක එන්ඩ් එකක් තමයි ගෙදරකට සවි වෙලා right ගෙදර තියෙන ටෙලිෆෝන් එකට කනෙක්ෂන් එක අරගෙන එන්නේ. right ඒතර ඒක නිසා අපිට පුළුවන් voice පහසුකම අරගන්න කියන්නේ අපේ වචන කතා කරන එක එහා පැත්තට යවන්න හැකියාවක් තියෙනවා. ඒතර ඒක අපි කියනවා ඇනලොග් ටෙක්නොලොජි එක මත තමයි එයා ඩෙවලොප් උනේ කියන එක. right හරි පැහැදිලිද මේ PSTN කියන එක public switch telephone network කියන එක? ඔව් ළමයි කන්ෆර්ම් කරන්න. හරි
එතකොට මේ මෙතන පොඩි පින්තූරකින් අපි පෙන්ලා තියෙන්නේ කොහොමද PSTN එකක් ඇතුලේ මේ දුරකථන සංවාදයක් නිර්මාණය වෙලා තියෙන්නේ කියන එක. right එතකොට මෙතන එක දුරකථනය තමයි sending end එකේ තියෙන device එක උපාංගය වෙන්නේ. ඊළඟට receiving end එකේ දුරකථනයක් තමයි උපාංගය වෙන්නේ. ඒ අතරමැද්දේ අපේ දුරකථනය අපිට අදාළ සමාගමත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඒ සමාගමේ ජාලය හරහා ඊළඟට සම්බන්ධ විය යුතු ටෙලිෆෝන් එකේ සමාගම හෝ එක්ස්චේන්ජ් කරන තැන කියලා අපි කියනවා. ඒ කියන්නේ දත්ත හුවමාරු කරන තැන සමග සම්බන්ධ වෙලා තියෙනවා. right එතකොට ඕක අපි සරලව නිර්වචනය කරගත්තොත් මේ විදිහට අපේ ගෙදර තියෙන ටෙලිෆෝන් එකකින් ඔය හරහා අපි හිතමුකෝ මෙයාව දැන් වෙන ගෙදරකට සම්බන්ධ වෙලා තියෙනවා කියලා. එතකොට මේ ගෙදර තියෙන ටෙලිෆෝන් එකට පණිවිඩය යවනවා. එතකොට අපි කෝල් එකක් ගන්නකොට මේ හරහා මෙතනට තමයි සම්බන්ධ වීම සිද්ධ වෙන්නේ. මම තප්පරයක් දෙන්න. හරි. එතකොට PSTN network එකකදී ඔය විදිහට තමයි අපිට connection එක හම්බෙන්නේ. මෙතන එක වැදගත් දෙයක් මතක තියාගන්න. මේ තියෙන network එක, ඒ කියන්නේ මේ අතරමැද මේ තියෙන network එක මෙන්න මෙයාට තමයි අපි කියන්නේ PSTN එක කියලා. right. මෙයා හොඳට මතක තියාගන්න analog type එකේ.
right ඒ කියන්නේ අපි කියනවා ප්‍රතිසම ආකාරයේ network එකක් කියලා analog network එකක් right හරි මේ කියන තත්වයට අදාළව ඕගලන්ට network diagram එකක් ඇඳලා පෙන්නන්න කිව්වොත් ඒක තමයි ඕගලන්ගේ network questions වල මම දාලා තියෙන ප්‍රශ්න වල පළවෙනි question එක විදිහට මම ඕගලන්ගෙන් අහලා තියෙනවා right ඒක අපිට ඔය පොතේ අඳින්නත් පුළුවන් PSTN ජාලය හරහා දුරකථන දෙකක් සංනිවේදනය කළ හැකි ආකාරය පෙන්වීමට ජාල රූප සටහනක් අඳින්න. එතකොට ජාල රූප සටහනක් අඳින්න එනකොට අපි මේ දේවල් මේ තරම් කම්ප්ලෙක්ස් විදිහට අරගන්නේ නැහැ. ඒක බොහොම සරලව අපි අපේ පණිවිඩයේ යවන ඩිවයිස් එක ඍජුකෝණාශ්‍රයක් හරි රවුමක් හරි පාවිච්චි කරලා ලියලා පෙන්නනවා. right එක ටෙලිෆෝන් එකක් නම් ටෙලිෆෝන් වඩා හොඳයි මේකට අංකයක් දෙනවා නම් ටෙලිෆෝන් 1 වල ටෙලිෆෝන්ස් දෙකක් මම පාවිච්චි කරන් තියෙන නිසා ඊට පස්සේ මම පෙන්නනවා මෙයා සම්බන්ධ වෙනවා කියලා මේ ක්ලවුඩ් එක පාවිච්චි කරන්නේ විශාල නෙට්වර්ක් එකක් WAN එකක් පෙන්වන්නේ wide area network එකක් ඒක ඇතුලේ අපි PSTN කියන වචනේ ලියන්න ඕනේ ඊට පස්සේ අනිත් end එකේදී අනිත් ටෙලිෆෝන් එක තියෙනවා ඔය විදිහට අපි network diagram එක සරලව ඇඳලා පෙන්නනවා හොඳට මතක තියාගන්න ඊතල එහෙම දාන්නේ නැහැ අපි මේවයි ගමන් කරන දිශාවල් ඒව මුකුත් දාන්නේ නැහැ කොටුවක් හරි රවුමක් හරි තමයි අපි භාවිතා කරන්නේ ඩිවයිස් එකක් පෙන්වන්න ක්ලවුඩ් එකක් අපි පාවිච්චි කරනවා විශාල ජාලයක් wide area network එකක් පෙන්නගන්න right හරි මේ කියපු දේ තේරුණාද මේ මම ඇඳපු network diagram එක කොහොමද ඇඳගත්තේ කියන එක තේරුණා right හරි දැන් ඕගලන්ගේ පොතේ මම ඔය පිටුවේම පහළ ඉඩ තියලා තියෙනවා network diagram එක ඇඳ ගන්න right මේ තියෙන්නේ right okay ඔව් එතන නෙවෙයි තියෙන්නේ device මේ computers දෙකක් සම්බන්ධ වෙන විදිය අඳින්න දාන්න right එතනට අපි යමු හරි ඕගලන්ගේ අර short note එකේ මම කතා කරපු short note එක දැන් ඔන්න පිරවෙන්න පටන් ගන්නවා right එහෙනම් පළවෙනි cloud එක ඕගලන්ට හම්බෙලා තියෙනවා පළවෙනි cloud එක තමයි PSTN ඒතර ඔයගොල්ලෝ මෙතන ලියා ගන්න ඕනේ cloud එක යටතේ පළවෙනි cloud එක වෙන්නේ එයාගේ නම PSTN right මේක ප්‍රතිසම ජාලයකි කියන එක හොඳට මතක තියාගන්න ඕනේ right analog network right ඔය විදිහට ඕක ෆිල් කරගන්න පටන් ගන්න right හරි ටක් දාලා ලියා ගන්න හරි ඊළඟට අපි කතා කරන්න යන්නේ ඕගලන්ගේ networking වල ඕගලන්ට කියලා දෙන්න හදන device එකක් ගැන. එතකොට ඔය පළවෙනි device එක මම ඊළඟට කතා කරන්න හදනවා. right ඕගලන්ගේ note එකේ තියෙනෙත් එයා ගැන modulation demodulation කරගන්න පුළුවන් modem කියන device එක ගැන. right එතකොට මේ modem කියන device එක හැදෙන්නේ නැත්නම් modem කියන device එක නිර්මාණය වෙන්නේ ප්‍රධානම හේතුව තමයි අර PSTN ජාලය භාවිතා කරලා අපි මෙච්චර වෙලා analog දත්තනේ අරගෙන ගියේ analog data නේ analog network එකක් ඇතුලේ අරගෙන යන්න පුළුවන් වෙන්නේ analog data. එතකොට PSTN
පද්ධතියම පාවිච්චි කරලා ඩිජිටල් ඩේටා එකක් අංකිත දත්තයක් නැත්නම් පරිගණකයකින් නිර්මාණය වෙන දත්තයක් කමියුනිකේට් කරගන්න තියෙන උවමනාව තියෙන අවශ්‍යතාවය ඕකේ කරගන්න සපුර ගන්න තමයි මොඩම් කියන ඩිවයිස් එක හැදෙන්නේ. එතකොට මොඩම් එකට හැකියාව තියෙනවා අංකිත දත්තයක් ප්‍රතිසම දත්තයක් බවට පත් කරන්න. ඒ කියන්නේ ඩිජිටල් ඩේටා එකක් ඇනලොග් ඩේටා එකක් කරන්න පුළුවන්. ඇනලොග් ඩේටා එකක් ඩිජිටල් ඩේටා එකක් කරන්න පුළුවන්. right ඒකයි අපි ඇනලොග් ඩේටා ඩිජිටල් ඩේටා ඩිජිටල් ටු ඇනලොග් කන්වර්ෂන් එක මොඩියුලේෂන් කියලා අපි කියනවා. ඩිජිටල් ටු ඇනලොග් කන්වර්ෂන් එක ඩිමොඩියුලේෂන් කියලා අපි කතා බහ කරනවා. right ඒ කියන්නේ digital data analog කිරීම modulation, analog data digital කිරීම demodulation. right එතකොට මේ modem කියන වචනේ හැදිලා තියෙන්නේ modulation demodulation කියන වචන දෙක පාවිච්චි වෙලා. right මේ විදිහට modulation demodulation කියන දෙන්නගේ MODEM කියන කරගෙන තමයි මොඩම් කියන එක හැදිලා තියෙන්නේ. right එතකොට ඕකෙන් හැදෙන ඩිවයිස් එක තමයි මොඩම් කියන්නේ. එතකොට මොඩම් ගේ හැකියාව තමයි digital data analog data බවට කියන්නේ ඔය දෙපැත්තම කරගන්න පුළුවන්. ඕක කන්වර්ට් කිරීම තමයි මොඩම් එකේ උවමනාව සහ මොඩම් කියන උපාංගය අපි භාවිතා කිරීමේ උවමනාව වෙන්නේ. එතකොට අපි කම්පියුටර් එකකින් data යවනවා නම් ඇනලොග් network එකකට අපිට මොඩම් එකක් කනෙක්ට් කරගන්න වෙනවා. මොකද කම්පියුටර් එකෙන් එන data මොඩම් එකට දාලා ඇනලොග් කරලා ඊට පස්සේ PSTN එකට දාලා ඇනලොග් network එක ඊට පස්සේ ඒ හරහා යවලා නැවත වතාවක් මොඩම් එකක් අවශ්‍ය වෙනවා ඇනලොග් data එක නැවත ඩිජිටල් කරගන්න. තවත් කම්පියුටර් එකකට නම් අපි data එක යවන්නේ. right එතකොට අපි ඔය network diagram එක network නෙවෙයි ඔකේ scenario එක අපි පැහැදිලි කරලා තියෙනවා. මෙන්න මෙතන ඇත්තටම මේකේ මේ ටෙලිෆෝන්ස් දෙක නොතිබුණා නම් සෑහෙන වටිනවා. මම ඒක දානකොට මට ක්‍රොප් කරන දේ හරියට කරගන්න බැරි වෙලා තියෙනවා. එතකොට මේ ටෙලිෆෝන් දෙක මෙතන නැහැ කියලා පොඩ්ඩක් ලකුණු කරගන්න ළමයි. ටෙලිෆෝන් දෙක අස්කරක් ප්‍රශ්නයක් නැහැ. PSTN එක තියෙනවා. කම්පියුටර්ස් දෙක දෙපැත්තේ තියෙනවා. ඒතර එක කම්පියුටර් එකකින් data modem එකට එවනවා. modem එකෙන් convert කරපු data PSTN එකට එනවා. PSTN එකෙන් නැවත මොඩම් එකට data ලබා දෙනවා receiving side එකේදී. right ඒක ලොකු network එකක් හරහා ගිහිල්ලා අන්තිමටම තියෙන මොඩම් එකට තමයි ඒක බාර දෙන්නේ. ඒතර මේ මොඩම් එකේ අර analog data digital බවට පරිවර්තනය කරලා දෙවෙනි කම්පියුටර් එකට දෙනවා. right හරි දැන් අපි උඩ එක පොඩි network diagram එකක් ඇඳනේ. මෙතනම යට ඔයගලන්ට දීලා තියෙනවා schematic diagram to connect two devices using modem කියන එකට දාලා කියන්නේ schematic diagram තමයි අපි ඔය අඳින්නේ. මෙතන පොඩි උත්සාහයක් දෙන්න මේ උඩ තියෙන පින්තූරෙම network diagram එකක් බවට පරිවර්තනය කරගන්න. right මම විනාඩි 2-3ක් දෙන්නම් හිතලා අඳින්න. right එතකොට මේක ටෙලිෆෝන් දෙක නෑ කියන එක මතක තියාගන්න. කම්පියුටර් එකයි මොඩම් එකයි network PSTN කියන network එකයි තමයි ඔයගලන්ට තියෙන්නේ. හරි try එකක් දෙන්න බලන්න. දොළහයි 55ට sorry 11:55ට මම අඳින්න පටන් ගන්නවා network diagram එක.
හරි. අපි බලමු කොහොමද ඇඳෙන්නේ කියන එක. ඕගොල්ලෝ අඳපු ඩයග්‍රෑම් එකත් ඕකේද කියන එක බලන්න. රයිට්. එතකොට මේක බොහොම සරලයි. අපිට තියෙන්නේ තේරුම් ගන්න පරිගණකය තියෙන්න ඕනේ. ඒ කියන්නේ කම්පියුටර් එක කැමති විදිහකට මේ මම කියන්නේ රවුමක් හෝ කොටුවක් භාවිත කරන්න ඕනේ. එතකොට ඒක ඔයගලන්ට PC කියලා අවශ්‍ය නම් PC නැත්නම් කම්පියුටර් 1 කියලා දාන්නත් පුළුවන්. right නැත්නම් සමහර වෙලාවට මෙතන PC1 කියලාත් භාවිත කරනවා personal computer 1 කියන එක. ඒක තමයි ගොඩක් වෙලාවට භාවිත කරන වචනේ. ඒතර මෙයාව නිකම්ම PSTN එකක් එක කනෙක්ට් කරන්න බෑ. අපිට අවශ්‍යයි මොඩම් එකක්. ඒක නිසා මෙතන මොඩම් 1 කියන එක භාවිත කරන්න පුළුවන්. ඊට පස්සේ පුළුවන් අපිට මෙයාව PSTN එකකට සම්බන්ධ කරගන්න. ඊට පස්සේ පුළුවන් මේක PSTN එක හරහා ගිහිල්ලා අවසානයේ computer 2 කියන තැනට යන්න අවශ්‍ය නම් මෙතන අපි පාවිච්චි කරනවා දෙවෙනි මොඩම් එක. එයාව කනෙක්ට් වෙන්න පුළුවන් computer 2 කියන කම්පියුටර් එකට නැත්නම් PC2 කියන තැනට. හරි. මේ කතා බහ තේරුණාද? මේක ඕකේද? කන්ෆර්ම් කරන්න. right. අනිත් අය right. හරි. හරි. එහෙනම් ඩයග්‍රෑම් එකේ අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. right. ඊළඟට අපි ඔයගලන්ගේ ෂෝට් නෝට් එකට මොඩම් එක ගැන ලියා ගන්නවා. පොඩි ෂෝට් නෝට් එකක්. right. ඒක තමයි ඔයගලන්ගේ පළවෙනි ඩිවයිස් එක වෙන්නේ. හරි. අපේ ෂෝට් නෝට් එකට මේ දේවල් ටික ඇඩ් කරගමු. ඒතර ඔයගලන්ගේ පළවෙනි ඩිවයිස් එක වෙන්නේ මොඩම් කියන ඩිවයිස් එක. මෙයාගේ ක්‍රියාව තමයි right digital signal analog බවට පත් කරනවා and vice versa කියන්නේ අනිත් පැත්තට සිද්ධ කරනවා. එතකොට සිංහලෙන් ලියා ගන්න කට්ටිය ප්‍රතිසම සංඥා අංකිත සංඥා බවට පරිවර්තනය කරයි සහ එහි විරුද්ධ පරිවර්තනයද සිදු කරයි කියලා ලියා ගන්න ඕනේ. right හරි ඔකත් ලියා ගන්න.
හරි ඕගලන්ගේ ප්‍රශ්න සෙට් එකේ දෙවෙනි ප්‍රශ්නෙට උත්තරය තමයි දැන් අපි කරේ. රයිට් ඒක නිසා දෙවෙනි ප්‍රශ්න නැවත කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. PSTN ජාලය හරහා පරිගණක දෙකකට සංවේදනය කළ හැකි ආකාරයේ ජාල රූප සටහනක් අඳින්න. ඒක තමයි අපි දැන් කරේ. තුන්වෙනි එකේ කියලා තියෙනවා ඔබේ පාසල් පරිගණක විද්‍යාගාරයේ පරිගණක 10ක් මුද්‍රණ යන්ත්‍රයක් සහ ස්කෑනර් යන්ත්‍රයක් ඇත සුදුසු ජාල උපාංගයක් භාවිතයෙන් මේ උපාංග සම්බන්ධ කළ හැකි ආකාරයේ පෙන්වීමට ජාල රූප සටහනක් අඳින්න. ඕක කරන්න ඔගොල්ලෝ තව එක ඩිවයිස් එකක් ගැන දැනගන්න ඕනේ. right ඒ ඩිවයිස් එක ගැන දැනගන්න තමයි අපි දැන් මේ ඉස්සරහට යන්න හදන්නේ. right හරි මෙතන අපි කතා කරනවා කොහොමද ඩිවයිසස් කීපයක් right දැන් ඔයගලන්ට බොහොම ප්‍රායෝගිකව මුහුණ දෙන්න සිද්ධ වෙන දෙයක් ගැන මේ කතා කරන්නේ. කම්පියුටර්ස් කීපයක්. නැත්නම් කම්පියුටර් එකකුයි කම්පියුටර්ස් දෙකකුයි printer එකකුයි වගේ කීපයක් කොහොමද එකිනෙකා කමියුනිකේට් කරගන්න පුළුවන් වෙන විදිහට සම්බන්ධ කරගන්න කියලා. right එතකොට ඕක සම්බන්ධ කරගන්න තැන් වලට යනකොට concept එකක් එනවා සම්බන්ධ කරගන්න පුළුවන් ක්‍රම ගොඩක් propose වෙනවා. ඒවට තමයි අපි ස්පලක එහෙමත් නැත්නම් topologies කියලා කියන්නේ. right එතකොට මේ වගේ topologies කීපයක් අපි අපේ සිලබස් එකේ කතා කරනවා. පළවෙනි topology එක විදිහට අපි කතා කරන්නේ bus topology එක. bus topology එක කියලා මෙයාට කියන්න හේතුව තමයි මේ බස් ටොපොලොජි සාමාන්‍යයෙන් බස් එකක් අපි සාමාන්‍ය බස් එකක් අරගත්තොත් නේද බස් එකට යන්න ප්‍රධාන පාරක් තියෙනවා නේද එතකොට ඒ ප්‍රධාන පාරේ බස් එක යනකොට පාර දෙපස ඉන්න අයට තමයි කියන්නේ අපිට එතකොට බස් එක පාවිච්චි කරලා මගියෙකුට පුළුවන් එක තැනක ඉඳලා තව තැනකට ගමන් කිරීම සිද්ධ කරන්න. එතකොට ඔය ටොපොලොජි එක network වලට apply කරගන්නකොට right data වලට apply කරගන්නකොට අපි කතා බහ කරන්නේ මෙන්න මෙහෙම concept එකක්. bus topology එකේදී main network line එකක් තියෙනවා. මෙයාට අපි කියනවා bus එක කියලා. නැත්නම් backbone එක කියලාත් කියනවා. මේ අග කෙළවරේ තියෙනවා terminators. ඒගොල්ලෝ තමයි ඉන්ඩිකේට් කරන්නේ මේ බස් එකේ يعني පාර ඉවරයි කියන එක. right ඊළඟට මේ බස් එකට පුළුවන් computers for එක එක ආකාරයේ devices මේ විදිහට සම්බන්ධ වෙන්න. හැබැයි මේ bus topology එකට ගොඩාක් devices connect කරන්න බෑ. සාමාන්‍යයෙන් devices උපරිම 10ක් වගේ connect කිරීමක් තමයි කරගන්න වෙන්නේ. මොකද නැත්තම් මෙයාගේ network එක ඇතුලේ traffic එක වැඩි වෙනවා කියලා අපි කතා බහ වෙනවා. කියන්නේ හරියට මේ තියෙන එක කොටුවක් අපි ගෙදරක් කියලා හිතුවොත් ඒ හැම ගෙදරකින්ම පාරට වාහන දානවා හා සමාන දෙයක් සිද්ධ වෙනවා. එතකොට මෙයා PC1 මේක PC2 මේක PC3 කියලා අපි අරගත්තොත් PC1 වල ඉන්න PC1 වල තියෙන data එකක් PC3 වලට යන්න අවශ්‍ය නම් right data එක මෙතනදී create වෙනවා. ඒ create වෙච්ච data එක මේ හරහා ගිහිල්ලා බස් එක හරහා ගිහිල්ලා මේ අදාළ තැනට receive වෙනවා. ඔය විදිහට settle වෙන්න පුළුවන්. ඕකට තමයි අපි bus topology එක කියලා කියන්නේ. හරි ඊළඟට කතා බහ කරන්න තියෙන topology එක star topology එක. ඔව් ඊට කලින් මෙතන තියෙනවා බස් පළකේ වාසි සහ අවාසි ගැන කතා කරලා. එතකොට අපි අර කලින් කිව්වා වගේ වාසි තමයි කුඩා ජාල සඳහා වඩාත් සුදුසු වීම. ඒ වගේම රේඛීය ආකාරයකට පරිගණක හෝ පරයන්තුපාංග සම්බන්ධ කිරීමට පහසුම ආකාරය මේ කියන්නේ එක ලයින් එකකට අපිට හදා ගන්න පුළුවන් නම් මේ සීමිත devices ප්‍රමාණයකට අදාළව ලේසි මේව හදා ගන්න. තරුස් පළකය සහ සඳහා යන රැහන් ප්‍රමාණය වලට අඩු ප්‍රමාණයක් මේ සඳහා වැය වීම. දැන් තරුස් පළකය නැත්නම් star topology කියලා අපි ගන්නවා. star topology එක දැන් ඊළඟට කතා කරන්නේ. ඒක යනවට වඩා අඩු network cable ප්‍රමාණයක් තමයි මෙයාට වැය වීම සිද්ධ වෙන්නේ. අවාසි තමයි
මේ අපේ මේ බස් එකට ඩැමේජ් වුණොත්, ඒ කියන්නේ මේන් රෝඩ් එකට ඩැමේජ් වුණොත් අපේ කමියුනිකේෂන් කරගන්න විදිහක් නැති වෙලා යනවා. හැමෝම තනි තනි කම්පියුටර්ස් බවට පත් වෙලා යනවා. ළමයි තප්පරයක් ඉන්න. හරි අපි කතා කර හිටියේ අවාසි ටික ගැන. දැන් මෙතන බස් එක කැඩුනොත්, බස් එක කියලා කියන්නේ මේ කළු පාට ලයින් එක. මම කියවනේ බෑක්බෝන් එක කියලා. බෑක්බෝන් එකට හානි වීමක් සිද්ධ වුණොත් ඔක්කොම කම්පියුටර්ස් ටික ස්ටෑන්ඩ් අලෝන් කම්පියුටර්ස් වෙනවා. ස්ටෑන්ඩ් අලෝන් කියලා කියන්නේ තනියම භාවිතා වෙනවා. මොකද ප්‍රධාන මාර්ගය කැඩලා තියෙන්නේ. දත්ත ගමනාගමනයක් කරන්න බෑ. කොටසකට විතරක් දත්ත ගමනාගමනය කිරීම සිද්ධ කරගන්න බෑ. මොකද ටර්මිනේටර්ස් වලින් තමයි මේගොල්ලන්ගේ එන්ඩ්ස් ටික ගැන කතා බහ වෙන්නේ, නැත්නම් ඉන්ඩිකේට් වෙන්නේ. එතකොට ඒ එන්ඩ් එකක් හරියට ඉන්ඩිකේට් කරගන්න බැරි වුණොත් කමියුනිකේෂන් එක හරියට සිද්ධ කරගන්න බැරි වෙලා යනවා. රයිට්. හරි. ඊළඟට ඒකේ තියෙන අවාසි විදිහට අර කලින් කියපු දේවල් විශාල ජාල සඳහා සුදුසු වෙන්නේ නැහැ කියලා කතා කරලා තියෙනවා. ඊළඟට මේ ටර්මිනේටර්ස් අවශ්‍ය වීම. ඒ කියන්නේ අපිට ends ගැන ඉන්ඩිකේට් කරන්න වෙනවා. සහ උපාංග වැඩි වෙනකොට ජාලයේ වේගය අඩු වෙනවා. මොකද ට්‍රැෆික් එක වැඩි වෙන නිසා data එක්කෙනාගෙන් එක්කෙනාට යන්න ගියාම අර බස් ලයින් එකේ දත්ත ප්‍රමාණය, ගමන් කරන්න තියෙන දත්ත ප්‍රමාණය වැඩි වෙනවා. ඒක හරියට අපි ඔෆිස් ඇරිච්ච වෙලාවකට නැත්නම් ඉස්කෝලේ ඇරිච්ච වෙලාවකට පාරේ වාහන වැඩි වෙනවා හා සමානයි. එක වාහනයක් දත්තයක් කියලා හිතුවොත් නේද? ඉස්කෝලේ යන වෙලාවට දත්ත ගොඩක් ඩේටා ලයින් එකට එනවා. එතකොට හිර වෙලා තියෙන හිමින් යන්නේ. සාමාන්‍ය අවස්ථාවකදී ලොකු ට්‍රැෆික් එකක් නෑ. මධ්‍යම රාත්‍රී වගේ අරගත්තොත් නේද? සෑහෙන ස්පීඩ්. ඒකම තමයි ඉන්ටර්නෙට් වලට වෙලා තියෙන්නේ. right? හරි. ඔය වගේ ප්‍රශ්න වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඊළඟ ස්පලකය තමයි තරු ස්පලකය. දැන් බස් ටොපොලොජි එක කොච්චර ලේසි වුණත් ඉම්ප්ලිමන්ට් කරන්න එයාගේ ඩිවයිසස් ගන්න සීමිත වෙන නිසා ප්‍රසිද්ධම ටොපොලොජි එක වෙලා තියෙන්නේ ස්ටාර් ටොපොලොජි එක. දැන් ඔයගොල්ලන්ගේ ඉස්කෝලවල තියෙන කම්පියුටර් ලැබ්ස් වල පාවිච්චි කරලා තියෙන ස්ටාර් ටොපොලොජි එකම තමයි. right? එතකොට ස්ටාර් ටොපොලොජි එක හැදගැහෙන්නේ මේ විදිහට මැද තියෙන ඩිවයිස් එකක්. එයාට හැකියාව තියෙනවා අනිත් එයා සම්බන්ධ කරන්න තියෙන නෙට්වර්ක් එකට සම්බන්ධ කරන්න තියෙන හැම ඩිවයිස් එකක්ම සම්බන්ධ කරගැනීමේ හැකියාව තියෙනවා. හරියට අපි දැන් අපේ ඉස්කෝලේ වල පාවිච්චි කරන්නේ ස්විච් එකක් වගේ වුණොත්. ස්විච් එකක් කියන්නේ සාමාන්‍ය ස්විච් එකක් නෙවෙයි. ස්විච් ඩිවයිස් එකක්. ඒ ඩිවයිස් එක පිටිපස්සේ අර අපේ ටෙලිෆෝන් ලෑන්ඩ් ෆෝන් වල ටෙලිෆෝන් ජැක් එක ගහන තියෙන RJ45 නැත්නම් නෙට්වර්ක් පෝට් එක වගේ පෝට්ස් ගොඩක් තියෙනවා. එතකොට මේ පෝට්ස් සමහරවල්ලාට 20 එන ඩිවයිසස් තියෙනවා, 40 එන ඩිවයිසස් තියෙනවා. එතකොට එයා කේපබල් වැඩි, හැකියාව වැඩි. ඕකට හබ් එකක් ස්විච් එකක් කියන දෙකම පාවිච්චි කරන්න පුළුවන්. හබ් එක කියලා කියන්නේ ටිකක් අපි කියනවා එච්චරම බුද්ධිමත් ඩිවයිස් එකක් නෙවෙයි කියලා.
ස්විච් එක ගැන කතා කරනකොට අපි කියනවා බුද්ධිමත් ඩිවයිස් එකක් කියලා. හේතුව අපි ඉස්සරහට කතා බහ කරනවා. එතකොට තරුස් ඵලකේ නැත්නම් ස්ටාර්ටොපොලොජි එකේ සිද්ධ වෙන්නේ ඕක. සෙන්ට්‍රල් ඩිවයිස් එකක් තියෙනවා. එයත් එක්ක හැමෝම සම්බන්ධ වෙලා ඉන්නවා. එතකොට එක තැනක ඉඳලා තව තැනකට data යවන්න ඕන වුණාම අර සෙන්ට්‍රල් ඩිවයිස් එක හරහා data එක යවිය යුතුයි. right. එතකොට මම ස්ටාර්ටොපොලොජි එක මෙතන ඇඳලා පෙන්නුවොත් right central device එක අරගන්න පුළුවන් මේක hub එකක් වෙන්න පුළුවන් switch එකක් වෙන්න පුළුවන් ඒක එක්ක තමයි අනිත් devices connect වෙලා තියෙන්නේ. ඒකට ඒක එක එක devices printers scanners computers ඔය කියන අපි දන්න peripheral devices විවිධ විදිහට මේත් එක්ක සම්බන්ධ කරන්න පුළුවන්. අනිත් එක මේක වටේම මෙහෙම කනෙක්ට් කළ යුතුයි කියලා එහෙම මේ නීතියක් නෑ right. ඔය විදිහට කනෙක්ට් වෙන්න පුළුවන්. දැන් ඕගොල්ලන්ගේ නේද ලැබ් එක අරගත්තොත් ලැබ් එකේ මැද නෙවෙයි ස්විච් එක තියෙන්නේ නේද? අපි ලැබ් එකේ තියෙන ෆිසිකල් විදිහ ගැන ටිකක් කල්පනා කරොත් ලැබ් එකේ මේ උඩ සම්බන්ධ කරලා තියෙනවා නේද පොඩි බොක්ස් එකක ඔයගොල්ලෝ දැකලා ඇති ලයිට් පත්තු වෙවි තියෙන බිත්තියේ හයි කරලා තියෙනවා මේක ඇතුලේ තමයි ස්විච් එක තියෙන්නේ right එතන මේ යටින් ඔය විදිහේ ලොකු වයර් හනසක් කනෙක්ට් වෙලා තියෙනවා මේ හැම එකක්ම ගිහිල්ලා කම්පියුටර් එකක් එක්ක කනෙක්ට් වෙනවා ඔයගොල්ලන්ගේ ලැබ් එකේ තියෙන right සමහර අවස්ථාවන් වලදී මේක වයර්ලස් කනෙක්ට් කරගන්න අවස්ථා තියෙනවා නමුත් දැන් ඔය දැන් මේ පේන්න තියෙන්නේ ස්ටාර්ටොපොලොජි එකක්ම තමයි. ඒත් මෙයා මේ ඉන්නේ සෙන්ට්‍රල් ඩිවයිස් එක. එතකොට එක කම්පියුටර් එකකින් ඉඳලා තව කම්පියුටර් එකකට data එකක් යවන්න ඕන නම් මෙයා PC1 මෙයා PC2 කියලා අපි සැලකුවොත් මෙයාගෙන් මෙතනට data එක ගිහිල්ලා එතනින් තමයි නැවත මෙතනට data එක ගලාගෙන එන්නේ. right එතකොට ඒක central device එකක් විදිහට තමයි මෙයා වැඩ කරන්නේ. හරි මට confirm කරන්න මේ topologies දෙක තේරුණාද කියන එක. right අනිත් අය හරි එතකොට තව topologies දෙකක් හෝ තුනක් තියෙනවා කතා බහ කරන්න ring topology එක සහ mesh කියන දෙන්න ඊට පස්සේ hub එකයි switch එකයි ගැන අපි කතා කරනවා ඒකම අර දෙන්නත් ටිකක් මේ උඩ අපි කතා බහ කරපු දෙන්නට සමානයි නමුත් වෙනස්කම් තියෙනවා ring topology කියන එක නා අපි කියනවා මුදු ස්පලකය කියලා මේකේ සිද්ධ වෙන්නේ කම්පියුටර් එකක් එයා ළඟ තියෙන කම්පියුටර් එකක් හරි අපි නෙට්වර්ක් කරන්න අවශ්‍ය ඩිවයිස් එකක් එයා ආසන්නයේ තියෙන අනිත් ඩිවයිසස් දෙකක් සමග සම්බන්ධයි. එතකොට මෙයා තව ඩිවයිස් එකක් එක්ක සම්බන්ධයි. ওই විදිහට තමයි ring එක බිල්ඩ් වෙන්නේ. right මේකට තමයි අපි ring topology එක කියලා කියන්නේ. ඒ වගේම තමයි මේක ඇතුලේ data ගෙනියන්න පුළුවන් මොකක් හරි එක පැත්තකට පමණයි. දෙපැත්තටම data ගෙනියන්න බෑ. right එක්ක දක්ෂිනාවර්තව දත්ත අරගෙන යාම කරන්න පුළුවන්. නැත්නම් වාමාවර්තව දත්ත අරගෙන යාම කරන්න පුළුවන්. දෙපැත්තටම බෑ. ඒ වගේම තමයි මේකේ මේ
ring එක කොහේ හරි තැනකින් damage වුණොත් එක්ක සම්පූර්ණ network එකටම communicate කරගන්න බැරි වෙලා යනවා. එහෙම නැත්නම් network එක ගොඩාක් slow වෙනවා. right? මොකද දැන් මේක දැන් මේ මම ඇඳලා තියෙන පැත්තට නම් communicate කරන්න හැකියාව තියෙන්නේ. මෙතනින් කැඩෙනවා කියලා කියන්නේ මේ කම්පියුටර් එකේ තියෙන data එකකට මෙතනට එන්න පුළුවන්. මොකද ඒක තමයි දිශාව. right? හැබැයි මෙයාට මෙතනින් මෙතනට එනවා කියන එක කරන්න බැරි වෙලා යනවා. මේක කරගන්න බැරි වෙනවා. මොකද මෙතනින් කැඩලා තියෙන නිසා. මොකද අනිත් පැත්තට එන්න බෑ. එක පැත්තකට විතරයිනේ කරකෙන්නේ. ඒ නිසා data එක සමහර computers වලට communication නැති වෙලා යනවා. සමහර ඒවට communication බොහොම slow වෙනවා. මොකද data ප්‍රමාණය වැඩි වෙන්න පටන් ගන්න පුළුවන්. මේ part එක damage වීම මත. කියන්නේ හැමෝම try කරනවා data යවන්න. නමුත් යම් කිසි point එකකින් එහා පැත්තට data යැවීමේ හැකියාව නැති වෙලා යනවා. right ඒක mic එක off කරගන්න පුතේ. ඒක නිසා අවාසි තත්ත්ව ඇති වෙන්න පුළුවන්. නමුත් ඕක තමයි ring topology එක කියලා අපි කතා බහ කරන්නේ. අවසානයේ අපි කතා කරනවා mesh topology එක කියලා. mesh topology එක කියලා කියන්නේ ස්ථාපනය කරන්න වැඩිපුරම පිරිවැයක් යන topology එක. හේතුව තමයි mesh topology එකේදී අපි උදාහරණයක් විදිහට computers හතරක් අරගත්තොත් connect කරන්න. මේ connection එක හැම computer එකක ඉඳලම වෙන වෙනම එක එක computer එකට connect වෙනවා. මේක computer එකක් ගත්තොත් ඒ එක්කෙනෙකුට connections තුනක් තියෙනවා. එතකොට දැන් සාමාන්‍ය විදිහට connect කරා නම් එක network cable එකයි උවමනා. right අපි bus network එකකට සම්බන්ධ කරන්නේ නැත්නම් star topology එකකට ගත්තා නම් එක network cable එකයි අපිට ඕනේ. මේ computer එකක ඉඳලා කෙලින්ම switch එකටයි අපිට network cable එක අදින්න තියෙන්නේ. හැබැයි මෙතන අමතර cable ප්‍රමාණයක් යනවා. ඒ කියන්නේ අමතර පිරිවැයක් යනවා. හැබැයි මේ කරන වැඩෙත් එක්ක communication කොයිම වෙලාවකවත් ඒ කියන්නේ කොයිම වෙලාවකවත් නෙවෙයි ගොඩාක් දුරට බාධාවන් රහිතව communicate කරගන්න පුළුවන්. මොකද මේ එක මැෂින් එකකට තව මැෂින් එකක් හා සම්බන්ධ වෙන්න පුළුවන් පාරවල් ගොඩක් තියෙනවා. right එතකොට යම් කිසි පාරක් අතරමැද්දේ ට්‍රැෆික් එක වැඩි නම් එයාට වෙන පාරක් භාවිත කරන්න පුළුවන්. දැන් PC1 to PC2 connect වෙන්න මෙහෙම direct වෙන්න බැරි නම් PC1 වල ඉඳලා PC4 වලට ඇවිල්ලා PC4 ගෙන් PC2 ට reach වෙන්න පුළුවන්. right ඒක නිසා මේකේ තියෙන advantage එක ඒක. communication line එක නැත්නම් communication disturb වෙනවා සැහෙන අඩු. නමුත් මිල අධිකයි. right එතකොට නෝක තමයි අපි කතා කරන ස්පලක හතර නැත්නම් topologies හතර කියලා අපි කතා බහ වෙන්නේ. ඊට පස්සේ ඔයගලන්ට කතා කරනවා ඔයගලන්ගේ අර short note එකට දාගන්න ඕන ඊළඟ devices දෙක ගැන. hub එකයි switch එකයි ගැන. දැන් මේක ගැන මම ඔයගලන්ට පොඩි හැඳින්වීමක් කරා star topology එක කරනකොට. එතකොට හොඳට මතක තියාගන්න මේක වැදගත්ම point එකක් ඔයගලන්ගේ network diagram වල තියෙන. right ඔයාට කිව්වොත් devices කීපයක් යම් කිසි ස්ථානයක කාමරයක පන්ති කාමරයක කුඩා නිවසක නැත්නම් ගොඩනැගිල්ලක එක මහලක devices කීපයක් එකතු කරලා network එකක් හදන්න කිව්වොත් ඔයා අනිවාර්යෙන් hub එකක් හරි switch එකක් හරි භාවිතා කළ යුතුයි. මොකද hub එකටයි switch එකටයි තමයි හැකියාව තියෙන්නේ. එක කියන්නේ විසිරීලා තියෙන devices නැත්නම් එකිනෙකට connect වෙලා නැති devices connect කර ගැනීම. ඒක connect කරගන්න පුළුවන් තව ක්‍රම තියෙනවා. අපි topologies කියලා කතා කරන්නේ. නමුත් අපි network diagram වල බහුලව භාවිතා කරන දේ තමයි star topology. right ඒකට ඔයාලට කිව්වොත් පොඩි network එකක් හදන්න. උදාහරණයක් විදිහට LAN එකක් හදන්න කියලා. LAN පොඩි network එකක් කියන එකට අපි abbreviate කරනවා LAN එක කියලා local area network එක කියලා.
එතකොට local area network එකක් හදන්න කිව්වොත් නැත්නම් වෙන විදිහෙන් ගත්තම ස්ථානීය පෙදෙස් ජාලයක් නිර්මාණය කරන්න කියලා කිව්වොත් ඔයා හබ් එකක් හෝ ස්විච් එකක් භාවිත කළ යුතුමයි. මොකද එයාට තමයි හැකියාව තියෙන්නේ කම්පියුටර්ස් කීපයක් හරි නැත්නම් ඩිවයිසස් කීපයක් හරි එකිනෙකා කමියුනිකේට් කරගන්න පුළුවන් වෙන විදිහට නෙට්වර්ක් එකක් සාදා ගන්න. ඒතර හොඳට මතක තියාගන්න මේ කතා කරන්නේ එක නෙට්වර්ක් එකක් ගැන. තැන් තැන් වල තියෙන නෙට්වර්ක්ස් ගොඩක් ගැන නෙමෙයි. එක නෙට්වර්ක් එකක් පොඩි භූමි ප්‍රදේශයක විසිරලා තියෙන්නේ. ඒකට අපි කියනවා ලෝකල් ඒරියා නෙට්වර්ක් එකක් කියලා. ඒතර ලෝකල් ඒරියා නෙට්වර්ක් එකක් ඔයගලන්ගේ ඉස්කෝලේ ලැබ් එක වගේ හදා ගන්නවා නම් පාවිච්චි කළ යුතුයි හබ් එක හෝ ස්විච් එක. ඔතනින් වැඩිපුරම හැකියාව තියෙන කෙනා තමයි ස්විච් එක කියලා කියන්නේ. හබ් එකේ සාමාන්‍යයෙන් පෝර්ට්ස් තියෙන්නේ සීමිත ප්‍රමාණයක්. එතකොට පෝර්ට්ස් ගන්න සීමිත වෙනවා කියලා කියන්නේ කනෙක්ට් කරගන්න පුළුවන් ඩිවයිසස් ගන්න සීමිත වෙනවා කියන එකමයි. right එතකොට ඒක අපි කනෙක්ෂන් එක ඒ කියන්නේ මේ දෙන කනෙක්ට් කරගත්තම හබ් එකයි ස්විච් එකයි කනෙක්ට් කරගත්තම කමියුනිකේට් කරන ආකාර අතර වෙනස්කමක් දකින්න හම්බ වෙනවා. මේ පැත්තේ හබ් එකක් මේ පැත්තේ ස්විච් එකක් ඔයගලන්ට කනෙක්ට් කරනවා. right මම උදාහරණයක් විදිහට PCs 4ක් ගන්නම්. හබ් එකේනුයි ස්විච් එකේනුයි කනෙක්ට් වෙලා තියෙනවා. මේක හබ් මේක ස්විච්. එතකොට හබ් එකත් එක්ක මේ නෙට්වර්ක් ඩයග්‍රෑම් අඳිනකොටත් ඔයගොල්ලෝ මේ ක්‍රමේ භාවිත කරලා කමක් නැහැ. මේ ගේන රේඛා එකට එකතු කරන්න එපා. සමහර අය මෙන්න මෙහෙම අඳිනවා. ඕක වැරදි. right? ඒක හරියට එකම පෝට් එකට වයර්ස් දෙකක් සම්බන්ධ කරලා තියෙනවා වගේ. මේක සාමාන්‍ය විදිහට කොහොම කනෙක්ට් කරන්නේ. right? එතකොට මේ දේවල් අපි හිතුවොත් PCs කියලා. මේ දෙන්නගේ තියෙන වෙනස්කම තමයි ප්‍රධානම වෙනස්කම තමයි අපි කියනවා හබ් එක කියලා කියන්නේ බුද්ධියෙන් අඩු නැත්නම් ඩම් ඩිවයිස් එකක් කියලා අපි කියනවා. ස්විච් එක කියලා කියන්නේ ඉන්ටෙලිජන්ට් ඩිවයිස් එකක් කියලා අපි කියනවා. හේතුව තමයි PC1ට උවමනා වුණොත් පණිවිඩයක් යවන්න PC3ට මෙයා කරන්නේ මේ පණිවිඩය මේ ලයින් එක දිගේ හබ් එක ගාවට එවනවා. හබ් එකට හැකියාවක් නැහැ පණිවිඩය අයිති PC3ට කියලා අඳුනගන්න. ඒතර හබ් එක කරන්නේ මේ හැම පණිවිඩයක්ම මේ හැම ඩිවයිස් එකකටම එයා සමග සම්බන්ධ වෙලා තියෙන හැම ඩිවයිස් එකකටම යවන එක. එතකොට මේක PC3 නම් යන්න ඕනේ. PC3 මේ ඩිවයිස් මේ මැසේජ් එක අරගන්නවා. මේ දෙන්න මේ මැසේජ් එක රිජෙක්ට් කරනවා. right මෙයා accept message right හැබැයි ස්විච් එකකදී ඔය කතාව සිද්ධ වෙන්නේ නැහැ PC ට යවන්න අවශ්‍ය PC3ට නම් message එක කෙලින්ම PC3 වෙත message එක අරගෙන යනවා. ඒකයි අපි මෙයාට කියන්නේ intelligent device එකක් කියලා. එයාට පුළුවන් හම්බෙන data එකේ සාමාන්‍ය data එකක් හම්බෙන විදිහ ගැන අපි ඉස්සරහට කතා කරනවා data එකක් receive වුණාම මොන විදිහද කියලා. ওই data එකක් අපිට හම්බෙන්නේ frames වල දාලා කියලා අපි කතා කරන්නේ. එතකොට මේ frame එකේ උඩ frame header එක කියලා කොටසක් තියෙනවා. මේ header එක කියවන හැකියාව තියෙනවා switch එකට. header එකක් කියවීමේ හැකියාව hub එකට නැහැ. ඒක නිසා එයා වටේටම data ටික බෙදලා දානවා. ඕක නිසා අනවශ්‍ය traffic එකක් ගොඩනගෙනවා. right මොකද යන්න අවශ්‍ය එකපාරක උනාට පාරවල් තුනේම data එක යවනවා. ඒත් අනවශ්‍ය විදිහට තවත් පාරවල් දෙකක data එකතු වීමක් සිද්ධ වෙනවා. traffic එකට මුද වෙනවා. ඒක නිසා අපි කියනවා hub එක සාපේක්ෂව මේ startup policy එක settle කරගන්න එච්චරම හොඳ නැති device එකක්. devices ගන්න අඩු නම් අපිට පුළුවන් hub කියන එක කෙනා පාවිච්චි කරගෙන වැඩේ කරන්න. දැන් ඔයගොල්ලෝ ගෙදරදී
කම්පියුටර්ස් දෙකක් හෝ තුනක් කනෙක්ට් කරගන්නවා නම් ඔයගලන්ට හබ් එකක් බොහොම ප්‍රමාණවත්. right? නමුත් ඔයගලන්ගේ ඉස්කෝලේ ලැබ් එකක් ගැන හිතුවොත් හබ් එකකින් මේ වැඩේ කරන්න අමාරුයි. ස්විච් එකක්ම අවශ්‍ය වෙනවා. හරි. මේ කියපු කතා බහ තේරෙනවා ඇති කියලා මම හිතනවා. ඔයගලන්ගේ නෝට් එකෙත් කතා බහ කරලා තියෙනවා ඔය කියන දේවල් දෙක ගැන. ඊළඟට පහළ පොඩි පින්තූරයක් එකතු කරලා තියෙන ඔයගලන්ට හබ් එකක් ස්විච් එකක් එක කනෙක්ට් වෙලා තියෙන්නේ කොහොමද කියන එක පොඩ්ඩක් ක්ලියර් කරගන්න. එතකොට දැන් අපි අපේ ෂෝට් නෝට් එක අප්ඩේට් කරගන්න ඕනේ. මේ කියන උපාංග දෙකේ. right? හරි. එතනට ගිහිල්ලා ඔයගොල්ලෝ ලියා ගන්න හබ් කියන කෙනා මෙයාගේ සිංහල වචනේ නාභිය. ඊළඟට ස්විච් කියන කෙනා සිංහල වචනේ ස්විචයම තමයි. right? හරි. අපි මේ දෙක ඇඩ් කරගමු. තප්පරයක් ඉන්නමයි. right, දෙවෙනි device එක hub to create a small right ඊළඟට සිංහලෙන් ලියනවා නම් right තුන්වෙනි device එක විදිහට switch එක ලියා ගන්න to create a LAN which consume more devices right වැඩිපුර devices ප්‍රමාණයක් භාවිතා කරන ජාලයක් සාදා ගැනීමට භාවිතා කරනවා right තප්පරකින් ළමයි respond කරන්න නැතිලා යනවා
right ඒක ලෝක තමයි hub එකේ switch එකේ purpose එක වෙන්නේ. right ඒතකොට hub එකක් switch එකක් අපි භාවිතා කරන්නේ මොන වෙලාවකද අපිට කිව්වොත් කුඩා network එකක් ගැන ඒක අපිට ප්‍රශ්නේදී කෙලින්ම direct ඔයගලන්ට කියන්නේ නැහැ. කෙල්ලේ කියලා තියන්නේ නැහැ. right නමුත් ඔකට තේරුම් ගන්න ඕනේ හරි devices කීපයක් සම්බන්ධ කරන්න කියලා තිබ්බනම් හරි මේ කතා කරන්නේ small network එකක් ගැන කුඩා network එකක් ගැන එහෙනම් hub එක හරි switch එක හරි මම භාවිත කරන්න ඕනේ සමහර ප්‍රශ්නවලදී බොහොම පැහැදිලිවම කියලා දෙනවා hub එකක් හරි switch එකක් හරි පාවිච්චි කරන්නම කියලා right එහෙම කියලා නැත්නම් ඔයගලන්ට නිදහස තියෙනවා අදාළ hub එකක් හෝ switch එකක් භාවිත කරන්න right ඉතින් hub එකක් හරි switch එකක් හරි භාවිත කරලා අපිට network diagram එක අඳින්න කිව්වොත් මේ මම මෙතන ඇඳලා පෙන්නුවේ network diagram එක අඳිනවා හා සමාන දෙයක් right ඒ කියන්නේ hub එක switch එක මැද කොටුවකින් පෙන්වන්න ඕනේ ඒ හා සම්බන්ධ වෙලා ඉන්න devices ටික මේ විදිහට අපිට නම් කරලා පෙන්වන්න ඕනේ ඔතනදී සමහර network diagram වල ඔයගලන්ට මෙන්න මේ වගේ තත්ත්ව වෙනවා ඔයගලන්ට කියනවා උපාංග 40කින් යුතු පරිගණක විද්‍යාකාරයක් කියලා. එතකොට ඔයගලන්ට මේ වගේ කොටු 40ක් මේක වටේට අඳින්න බැහැනේ. ඒ වෙලාවට ඔයගලන්ට පුළුවන් මෙන්න මේ විදිහට hub එක හා switch එක screen කියන්නේ central device එක විදිහට පෙන්නලා ඊට පස්සේ ඔයාලට PCs 40ක් කරන්න කියලා තියෙනවා නම් PC1 කියන කෙනා පෙන්නනවා. ඊට පස්සේ dots ටිකක් දාලා PC 40 නම් මෙතන 40 කියලා දාලා පෙන්නනවා. ඒතර මේකෙන් අදහස් වෙන්නේ PCs 40ක් මේ network එකට සම්බන්ධ වෙලා තියෙනවා කියන දේ. හරි. තේරුණාද මේ කියලා දීපු ටික? කන්ෆර්ම් කරන්න. right හරි එහෙමනම් ඕගලන්ගේ අර ප්‍රශ්න සෙට් එකේ තියෙන තුන්වෙනි ප්‍රශ්නේ බලන්න try කරලා ඇඳ ගන්න පුළුවන්ද කියලා දැන් එකම જાතියේ devices තියෙනකොට තමයි ඔයගලන්ට PC1 to PC40 කියලා ගන්න පුළුවන් වෙන්නේ දැන් මේ ප්‍රශ්නේදී devices જાති තුනක් ගැන කියනවා නේද computers තියෙනවා මුද්‍රණ යන්ත්‍රයක් තියෙනවා scanner එකක් තියෙනවා කියලා කියනවා ඒවා computer set එක එකට නම් කරගන්න පුළුවන් computer scanner එක වෙන වෙනම නම් කරලා පෙන්නන්න ඕනේ right හරි ඕකටත් මම විනාඩි 3ක් දෙනවා 12:34යි වෙලාව 12:37ට මම අඳින්න පටන් ගන්නවා ඕකේ network diagram එක. ඕක පොඩි දේවල් අඳින්න තියෙනවා. මම ඇඳපු diagram කියන්නේ hub එක switch එක පෙන්නපු diagram එක කොහොමද තියන්නම් ඒක උදව් කරගන්න පුළුවන් මට.
හරි. අපි අඳිමු. බලන්න ඔයගොල්ලෝ ඇඳගත් එක හරිද කියලා. කියලා තියෙනවා ඔබේ පාසල් පරිගණක විද්‍යාගාරයේ පරිගණක 10ක් මුද්‍රණ යන්ත්‍රයක් සහ ස්කෑනරයක් ඇත. සුදුසු ජාල උපාංගයක් භාවිතයෙන් මෙම උපාංග සම්බන්ධ කළ හැකි ආකාරය පෙන්වීමට ජාල රූප සටහනක් අඳින්න. ඉතින් හරිම ලේසි. right ඔයාලට තියෙන්නේ බොහොම සරලව. මම මේ ඩයග්‍රෑම් එකම change කරනවා. ඔතන central device එක විදිහට hub එක එහෙමත් නැත්නම් switch එක කියන දෙකම පාවිච්චි කරන්න පුළුවන්. ওই විදිහට PCs 10 පෙන්නනවා. ඊට පස්සේ ස්කෑනර් එක මේ විදිහට ස්කෑනර් කියලා නම් කරලා පෙන්නන්න පුළුවන්. printer එක printer කියලා දාලා පෙන්නන්න පුළුවන්. right ඔච්චරයි තියෙන්නේ. ඇති දෙයක් නැහැ. ඊළඟට තියෙන ප්‍රශ්න දෙක. දැන් ඔය ඔයගලන්ට හම්බෙච්ච දැනුමෙන් අඳින්න පුළුවන්. ඒ කියන්නේ මොඩම් එක ගැන ඔළුවේ තියාගන්න ඕනේ, PSTN ගැන ඔළුවේ තියාගන්න ඕනේ. ඒගොල්ලෝ මොන જાතියේද කියන එක, ඒ කියන්නේ ඇනලොග්ද ඩිජිටල්ද කියන එක මතක තියාගන්න ඕනේ. ඒ ටික පාවිච්චි කරලා 4යි 5යි කියන ප්‍රශ්න දෙකට උත්තර ඔයගලන්ට දෙන්න පුළුවන්. right ඔව් තප්පරයක් ඉන්න ළමයි. ඔව් ළමයි මේ 4 වෙනි ප්‍රශ්නේ පොඩි වෙනස්කමක් කරගන්න ඕනේ. A හා B යනුවෙන් හැඳින්වෙන LAN දෙකක් එකිනෙකා සමග PSTN ජාලයක් හරහා කියලා change කරගන්න. right A හා B යනුවෙන් හැඳින්වෙන LAN දෙකක් එකිනෙකා සමග PSTN ජාලයක් හරහා සංනිවේදනය කරන්නේ කෙසේදයි පෙන්වීමට ජාල රූප සටහනක් අඳින්න. ඔව් මම ඒක A හා B යනුවෙන් හැඳින්වෙන LAN දෙකක් එකිනෙකා සමග PSTN ජාලයක් හරහා සමග කියන වචනෙට පස්සේ ඉංග්‍රීසි එකෙත් ඔය වචනේ පොඩ්ඩක් බලන්න. 4 වෙනි ප්‍රශ්නේ LAN දෙකක් එකිනෙකා සමග කියන තැනට පස්සේ PSTN ජාලයක් හරහා සංනිවේදනය කරන්නේ කෙසේදයි පෙන්වීමට ජාල රූප සටහනක් අඳින්න. ළමයි මට තප්පරයක් දෙන්න. yes ළමයි තප්පරයක් ඉන්න. ඕගොල්ලන්ගේ ප්‍රශ්නය මේ විදිහටද 4 වෙනි එක තියෙන්නේ. sorry මම වැරදි ෆයිල් එක දාගෙන ඉන්න තියෙන්නේ. ඔව්. ළමයි 4 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ මේ දැන් පේන විදිහට නේද? පාසල් විද්‍යාගාරයක පරිගණක 10ක් සහ ගුරුවරයාගේ පරිගණකයක් ඇත. මෙම පරිගණක වලට එකිනෙකා සමග සංනිවේදනය කළ හැකි අතර ගුරුවරයාගේ පරිගණකයේ විදුහල්පතිගේ පරිගණකයට PSTN හරහා ප්‍රවේශය ඇත. ඉහත තත්ත්වය නිරූපණය කිරීම සඳහා ජාල රූප සටහනක් අඳින්න. එහෙම නේද ඔයගොල්ලන්ගේ 4 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ? පොඩ්ඩක් කන්ෆර්ම් කරන්න මට.
right. එතකොට ඒ ප්‍රශ්නේ මුකුත් වෙනස් කරන්න දෙයක් නැහැ. හරියටම ලියවිලා තියෙනවා. ඒකේ ඒ විදිහට අරගෙන අඳින්න. right. හතරවෙනි ප්‍රශ්නේ ඔව් හතරවෙනි ප්‍රශ්නේ විතරයි අඳින්න පුළුවන්. පහ අඳින්න බෑ. right. හතරවෙනි ප්‍රශ්නේ ඉවර කරගන්න බලන්න. දොළහයි 44යි වෙලාව 12යි 50 වෙනකොට මම ওই ඩයග්‍රෑම් එක අඳින්න පටන් ගන්නවා. ප්‍රශ්නේ පරිස්සමට කියවලා කරගන්න ළමයි.
හරි. අපි අඳිමු. right. එතන මෙතන ප්‍රශ්නේ ඔයගොල්ලෝ පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. මේ කියලා දෙනවා පාසල් විද්‍යාගාරයක පරිගණක 10ක් සහ ගුරුවරයාගේ පරිගණකයක් ඇත. ඒ කියන්නේ ඔක්කොම 11ක් තියෙනවා. මෙම පරිගණක වලට එකිනෙකා සමග sannivedanaya කළ හැකි අතර ගුරුවරයාගේ පරිගණකයට විදුහල්පතිගේ පරිගණකයට PSTN හරහා ප්‍රවේශය ඇත. ඉහත තත්ත්වය නිරූපණය කිරීම සඳහා ජාල රූප සටහනක් අඳින්න. එතකොට මම මේ ඇඳලා තියෙන එකම අනේ අපි වෙන එකක් ගමු නේද? මේක තුන්වෙනි question එක. එතකොට හතරවෙනි එකේ මුලින්ම ඕගොල්ලෝ ඉන්ඩිකේට් කරන්න ඕනේ මම මෙතන ස්විච් එකක් ගන්නවා කම්පියුටර්ස් 10ක් තියෙනවා කියලා. right. ඒ වගේම තමයි ටීචර්ගේ කම්පියුටර් එකක් වෙනම තියෙනවා. ඒක මම වෙනම ඇඳලා පෙන්නනවා මොකද ඒක විශේෂ කරලම කතා කරලා තියෙනවා. ඔය විදිහට ඇඳලා පෙන්නනවා. දැන් ප්‍රශ්නේදී අපිට කියලා තියෙනවා ටීචර්ගේ කම්පියුටර් එකට පුළුවන් PSTN network එකක් හරහා ප්‍රින්සිපල්ගේ කම්පියුටර් එකත් එක්ක සම්බන්ධ වෙන්න. එතකොට දැන් ටීචර්ගේ කම්පියුටර් එක ඔහොම නම් තියෙන්නේ ප්‍රින්සිපල්ගේ කම්පියුටර් එක අපි ඇන්ඩ්‍රොයිඩ් රයිට් මේක තමයි ප්‍රින්සිපල්ගේ කම්පියුටර් එක කියලා. තප්පරකින් ළමයි right. එතකොට principals computer තියෙන්නේ මේ වෙන තැනක. එතකොට ටීචර්ගේ කම්පියුටර් එක ප්‍රින්සිපල්ගේ කම්පියුටර් එක හරහා සම්බන්ධ වෙනවා කියලා තියෙන්නේ PSTN network එකක් පාවිච්චි කරලා. එතකොට PSTN network එකක් කියලා කියන්නේ analog network එකක් කියන එක ඕගලන්ගේ ඔළුවට එන්න ඕනේ උතර PSTN කතාවක් කියනකොට. එතකොට දැන් මේ තියෙන්නේ computers දෙකක් communicate කිරීමක්. එහෙමනම් computers කියලා කියන්නේ digital. PSTN කියලා කියන්නේ analog. එහෙමනම් ඔළුවට එන්න ඕනේ මේ දෙන්නට නිකන් communicate කරගන්න බෑ. PSTN එකක් හරහා communicate කරන්න අවශ්‍ය නම් PSTN එක ওই විදිහට තිබුණොත් මේ තියෙන PSTN එක නම් මේ දෙන්නට අත්‍යවශ්‍ය උපාංග දෙකක් තියෙනවා ඒ තමයි modems. නේද? modem දෙකක් අවශ්‍යයි PSTN ගෙන් එන data එකක් ටීචර්ගේ කම්පියුටර් එක modem එකක් එක්ක connect වෙන්න ඕනේ. මේ modem එක තමයි PSTN එකත් එක්ක connect වෙන්න ඕනේ. එතකොට ටීචර්ගේ digital data analog convert කරලා යවනවා. ඒ එන analog data digital වලට convert කරලා principal ගේ කම්පියුටර් එකට දෙනවා. ඒතර ඕක තමයි total network diagram එක නැත්නම් complete network diagram එක විදිහට කතා බහ වෙන්නේ. හරි. තේරුණාද? confirm කරන්න. සහ ගැටලු තියෙනවා නම් අහන්න, ප්‍රශ්න තියෙනවා නම් අහන්න. සහ ඔයගොල්ලෝ ඇඳගත් එකේ අඩුපාඩු තියෙනවා නම් ඉවර කරගන්න. ළමයි තේරුණාද?
right හරි අඩුපාඩු තියෙන කට්ටිය කම්ප්ලීට් කරගන්න right එතකොට ටියුට් එකේ ඊළඟට කතා කරන්න තියෙන්නේ local area network එකක් ගැන local area network එක ගැන අපි දැනටමත් දන්නවා නේද අපි කතා බහ කරා LAN එකක් කියන වචනේ ගැන අපි කතා බහ කරා LAN එකක් කියන එක හැදෙන්නේ computers කීපයක් සහ network කළ හැකි devices කීපයක් එකතු කරලා එකිනෙකට communicate කරගන්න පුළුවන් ආකාරයක් හදනවා නම් ඒ devices ටිකට විතරක් එකිනෙක අතර අපි කියනවා ඒකට local area network එකක් නැත්නම් ස්ථානීය පෙදෙස් ජාලයක් කියලා. ඒ වගේ එකක local area network එකක් හදාගන්න පුළුවන් ක්‍රම ගොඩක් අපි කතා කරා ස්පලක කියලා. ඒකෙන් වැඩිපුරම භාවිතා වෙන්නේ star topology එක කියන එකත් අපි කතා බහ කරා. දැන් මෙතන නම් පෙන්නලා තියෙන්නේ bus topology එකකට අදාළව connect වෙලා තියෙන විදිහක්. එතකොට ඒ local area network එකක් ඇතුලේ මම කියවනේ hub එක connect කරාම hub එකට අඳුන ගන්න බෑ hub එක ගාවට එන data එක කාටද ඊළඟට යවන්න ඕනේ කියලා. නමුත් switch එකට අඳුන ගන්න පුළුවන් කියලා. අන්නේ switch එක කොහොමද කා ගාවටද මේ data එක යන්න ඕනේ කියලා අඳුනගන්නේ. මෙන්න මේ MAC address කියන component එකෙන්. right? එතකොට MAC address එක device එකෙන් device එකට unique. පාගාව computers 10ක් තියෙනවා නම් computers 10ට තියෙන්නේ MAC addresses 10ක්. ඒක හරියට ඔයගලගේ phone එකක IMEI number එක වගේ. right? එතකොට ඒ අදාළ device එක අඳුනා ගන්නවා එයාට අදාළව තියෙන MAC address එක. හරි MAC address එක අපි පොඩ්ඩක් දිගහැරලා කතා කරන්න ඕනේ. ඒක ගැන මම දැනට ලොකුවට කතා කරන්න යන්නේ නැහැ. කොහොමද MAC address එක හැදිලා තියෙන්නේ කියලා. දැන් වෙලාව almost ඉවර නිසා. එතකොට ඊළඟ දවසේ අපි ওই MAC address එක ගැන කතා බහ කරන්න යනවා. short note එක ඉස්සරහට complete කර කර ඉස්සරහට යන ගමන්. right? ඒත් ඔයගොල්ලෝ දැන් ප්‍රශ්න 4ක් උත්තර ලියලා තියෙන්නේ. තව ප්‍රශ්න 7කට ලං වෙන්න තියෙනවා. 7ක් නෙමෙයි. 9කට ලං වෙන්න තියෙනවා ඉවර කරගන්න. ඒක කරලා ඉවර වෙනකොට තමයි ඔයගොල්ලන්ගේ network කියන එක fulfill වෙන තැනට එන්නේ. right? ඒක නිසා මිස් කරගන්න එපා ලබන සතියේ. ලබන සතියේ තව ප්‍රශ්න කීපයක් අපි ඉස්සරහට යනවා සම්පූර්ණ ටික ඉවර කරගන්න බැරි වෙයි. මොකද ඔතනින් ඉස්සරහට network tube එක ඉවර වෙනකම්ම තියෙන network diagram අඳින්න අදාළ වෙන කොටස්. right? ඒක නිසා තව දුරටත් ඉස්සරහට යනවා අපි. next week එකේ එතකොට යාළුවන්ට පණිවිඩ දෙන්න tube එක ගන්න බැරි වෙච්ච අය ගිහලා tube එක අරගන්න. website එකට ගිහිල්ලා videos බලන්න දන්න කට්ටිය meeting එකෙන් leave වුණාට කමක් නැහැ. අලුතෙන් ආපු අය පොඩ්ඩක් ඉන්න මම දැන් ගිහිල්ලා පෙන්නනවා කොහොමද website එකෙන් අදාළ recording එක බලන්න කියලා. right? හරි thank you very much එහෙනම් අදට මම මෙතනින් නතර කරනවා.